පුවරුවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. ඇමති වාසුටත් කොරෝනා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31ක් නිරෝධායනයට. අදත් ආසාදිතයන් 569ක්. කොරෝනා එන්නත ජනවාරියේ. බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අපේ රටේදී එන්නත ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. නිදහස් පක්ෂ මහපුටුවට චන්ද්‍රිකා නිලවරණයක් ඉල්ලයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ජාතික ව්‍යාපාරයක් කරමේ. විදේශීය රටවල් වලට සිනාවක් දෙන අතරේ අපේ රටේ ජනතාවගේ ඇසට කඳුලක් දෙන්න එපා කියලා මේ ආණ්ඩුවට අපි කියනවා. මහවැසි රජරට මහවැව් රැසක වාන් දොරටු අරි. ප්‍රදේශ කිහිපයකට සුළු ගම් වතුරක්. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ සමීප ආශ්‍රිතයන් ලෙස 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති සමස්ත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගණන 3ක් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 31 දිනකට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා. දවසේ පුවත COVID-19 ආසාදනය වූ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වාර්තා වූයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි. ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුනේ පසුගිය ජනවාරි 8 වෙනිදායි. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ආශ්‍රිතයන් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති පිරිස 100කට අධිකයි. කොවිඩ් ආසාදිත දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඊයේ හඳුනා ගැනුණා. රවුෆ් හකීම් මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 17 දෙනෙක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ගායන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමාණික්කම්, ෆයිසල් කාසිම්, එම්.එම්. හරිස්, එම්.එස්. තෞෆීක් සහ නසීර් අහමඩ් එම පිරිසට ඇතුළත්. කෙසේ වෙතත් ගායන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, එම්.ඒ. සුමන්තිරන් යන මහත්මීන්ට COVID-19 ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ මගින් හඳුනාගෙන තිබෙනවා. COVID-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාද පසුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. ඒ අනුව සභානායක කාර්යාලයේ කිහිප දෙනෙක් ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. COVID-19 ආසාදිත තුන්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද හඳුනාගත්තා. වසරේ පළමු සභාවාරයේ පැවති අවස්ථාවට අමාත්‍යවරයා සහභාගී වූ ආකාරයයි මේ. එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙත්සම් පිළිගැන්වීමක්ද සිදු කළ අතර එදින නානායක්කාර මහතා ආසන්නයේ රැඳී සිටියේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතායි. ඉන්පසු වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ අවස්ථාවටද වාසුදේව නානායක්කාර මහතා එක් වූ අතර එම අවස්ථාවේදී ඔහු අසල රැඳී සිටියේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතායි. වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවති දින 4ේදීම පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. ඒ අනුව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අතරින් 10 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර අනෙක් 15 දෙනා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමාජිකයන්. අදාළ පිරිසට PCR පරීක්ෂණ සඳහා යොමු වන ලෙසත් නිරෝධායනය වන ලෙසත් දැනුම් දී තිබෙනවා. මෙම ආශ්‍රිතයන් හඳුනාගෙනුනේ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන උපයෝගී කර ගනිමින්. මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමාජිකයන් සඳහා ලබන 13 වෙනිදා සහ 15 වෙනිදා උදෑසන 10 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු පරිසරයේදී PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා දැනුම් දෙන්නේ අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද අදාළ දිනවලදී පැමිණ PCR පරීක්ෂණ සිදු කරගත හැකි බවයි. මේ අතර මතුව ඇති තත්ත්වය හමුවේ ඉදිරි
සතියේ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ තීරණය කිරීම සඳහා අනිද්දා පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමට මෙම තත්ත්වය බාධාවක් නොවන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අතර පාර්ලිමේන්තුවෙන් COVID-19 ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධයෙන් අද විවිධ අදහස් පළ වුණා. රට පුරාම ප්‍රතිරලා ඉවරයි කොවිඩ් වසංගතය. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා, සමාජයේත් ඉන්නවා, මිනුවන්ගොඩ පොකුර, පැලියගොඩ පොකුර කිය ඉඳලා හරියන්නේ නැහැ. රටම එකම කොවිඩ් පොකුරක් වඩ පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන් කීප දෙනෙකුටත් මේ කොවිඩ් තත්ත්වය වැළඳී ඇති බවට දැන් මේ වන විට වාර්තා පළ වෙනවා. මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අරගල කරමින් තමයි රට ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙන්නේ. වෛද්‍යවරු හැටියට අපි දකින එක තමයි ගෝලීය වසංගතයකින් බේරෙන්න සෞඛ්‍ය නිර්දේශ පිළිපදිනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. පාර්ලිමේන්තු පොකුරද ඒක මිනුවන්ගොඩ පොකුරද පෑලියගොඩ පොකුරද කියන එකට වඩා අපි තේරුම් ගත යුතුව තියෙන්නේ මෙය කොරෝනා සම්බන්ධව තිබෙන පොදු සාධකයක්. එතකොට මේක පැතිරෙන ක්‍රමවේද නතර කිරීම සඳහා තමයි සෞඛ්‍යාංශ හැටියට අපි දැඩි වෙහෙසක් ගනිමින් ඉන්නේ. ඒ අවදානම ජනාධිපතිතුමාටත් තියෙනවා. හැබැයි එහෙම කියලා නවත්තන්න බෑ. මේ වැඩසටහන නවත්තන්න බෑ, සංවර්ධන වැඩසටහන නවත්තන්න බෑ. අපි ඉල්ලන්නේ ආදරණීය ජනතාවගෙන් අධිකරු ජනාධිපතිතුමා පිළිබඳ විශ්වාසය තබා ගන්න. මේක තාමත් අවදානම් තත්ත්වයක් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැත්වුවා. සැසිවාරයේ පැවැත්වපු නිසා. ඒ කෙසේ වෙතත් අපි විශේෂයෙන්ම ඉල්ලීම කරන්නේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන් ඇතුළු ඒ ආශ්‍රිතව ඉන්න සියලු දෙනාටම සෞඛ්‍ය උපදෙස් මත විශේෂයෙන්ම කටයුතු කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කරන්නේ. ජනවාරි මාසයේ අවසන් වීමට පෙර මෙරටට කොවිඩ් එන්නතක් ගෙන්වන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර අදත් කොවිඩ්-19 ආසාදිතයන් 569 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. COVID-19 ආසාදිතයින් 569 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48949ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 766ක් අද සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 42091ක්. මේ අතර ඊයේ COVID-19 ආසාදිතයින් 540 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 217ක්. කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වී තිබූ ආසාදිතයින් ගණන 152ක්. ඉන් වැඩිම ආසාදිතයින් බොරැල්ලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 69ක්. මට්ටක්කුලියෙන්ද ආසාදිතයින් 22ක් වාර්තා වී තිබුණා. මේ අතර හුදකලා කර තිබූ මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් සහ දෙමටගොඩ පොලිස් වසම් අද පෙරවරු 5 සිට හුදකලාභාවෙන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මුව ආවරණ පෙරදීමට එම ප්‍රදේශවල බොහෝ පිරිස් කටයුතු කර තිබුණේ නැහැ. දැන් බිස්නස් කරගන්න පුළුවන්ද දැන්? ගන්න කට්ටිය ඉන්නේ සර්. මාස් එක උඩට උස්ස ගන්න. මාස් දාගන්නකො මාස් දාගන්න නැහැ නේද? රයිට්. වහගන්න. ඔය මේ මාස් එහෙම දාගෙන ඉන්න එපා පාරට එනකොට. මේවා නැද්ද වහගන්න නැද්ද? වෙලඳන් කරනකොට ඔයා දාගෙන ඉන්න එපා. අපි එනකොට දාලා වැඩක් නැහැ. මේ අතර බොරැල්ල පොලිස් වසමේ පිහිටි තවත් ස්ථාන කිහිපයක් අද සිට හුදකලා කෙරුණා. එම ප්‍රදේශ වන්නේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත සහ ගෝතමීපුර 78 වත්තයි. මේ අතර රාජකාරී අවශ්‍යතා මත ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජකාරී සඳහා වාර්තා කිරීම අද සිට ආරම්භ කරනු අතර ඒ අනුව බොහෝ රාජ්‍ය සේවකින් රාජකාරී කටයුතු සඳහා පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. ඒ අනුව බස් රථ සහ කාර්යාලය දුම්රිය තුළ තදබදයක්ද හටගෙන තිබුණා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව නතර කර තිබූ දුම්රිය ගමන්වාර 51ක් හෙට සිට යළි ඇරඹෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දුම්රිය ගමන්වාර පිළිබඳ තොරතුරු www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැකියි. මේ අතර රාජකාරී කටයුතු සඳහා වාර්තා කිරීමේදී ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් බලධාරීන් අදහස් පළ කළා. එන සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය ආයතන ප්‍රධානීන් වෙත අපි ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒ අවස්ථාවට ගැලපෙන පරිදි තමන්ගේ ආයතනයේ සේවාවන් නොකඩව පවත්වාගෙන යන ගමන් මේ රෝගයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමත් සමාන්තරව කරගෙන යා යුතුයි. දහවල් කෑම ගන්න අවස්ථාවේදී, තේ පානය කරන අවස්ථාවේදී කණ්ඩායම් හැටියට හැසිරීමේ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් ආසාදිතව බිහිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ ගැන අවධානය යොමු කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ අතර ඇහැලේගොඩ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් අද දිනේත් COVID-19 ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වුණා. ගාල්ල කිත්තංගයින්ද කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර මොනරාගල නගරයේ රෙදිපිලි විරද සැලක සේවය කරන සේවකයින් 8 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව වාර්තා වීමත් සමග මොනරාගල නගරයට සංචරණ සීමා පනවා තිබෙනවා.
මේ අතර දිවයිනට පැමිණි යුක්‍රේන සංචාරකයන් 195 දෙනෙකු අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියා. කෙසේ වෙතත් එම ස්ථානයට වැඩම කර සිටි පූජ්‍ය ලේවැල්ලේ ධර්මාලංකාර හිමියන් යුක්‍රේන සංචාරකින්ගේ පැමිණීමට විරෝධය පළ කළා. අපේ රටේ මේ අහිංසක මිනිස්සු ඉන්නේ මේ වටේ. ඒතර මේ මිනිස්සුන්ට මේ රෝගය හැදුනොත් කවුද වගේ කියන්නේ දැන්? දැන් මේ ඩ්‍රයිවර්ස්ලා ඉන්න විදිය බලන්න. මේ කට්ටිය කිව්වා ඇඳුම් ඇඳලා ඉන්නේ කියලා. සම්පූර්ණ කිසිම දෙයක් නෑ මේ කට්ටියට. බලන්න. ඕකට නෑ. දළදා මාලිගාවට එන්නේ නැහැ කියලා මල්වත්තුව අස්කිරි අපිට කියන්නේ නැතුව දැන් මේ හොරෙන් ආවා යුක්‍රේන කට්ටිය. ඔය ආරක්ෂාව. මාලිගාව දැන් හොදනවා. හොදවුවයි කියලා මේක විස බීජ නැති නේද? ඒක අපිට හොරෙන් දැන් ගෙන්න ඇව්වා. ඔයාලගේ දරුපව් වලට මේ ලෙඩේ හැදුනම කවුද වල් කියන්නේ? මේ අතර කොවිඩ් වෛරසය මෙරට සමාජගත වී ඇද්යන සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව වෛද්‍ය රසායනික වෘත්තිවේදීන්ගේ සංගමය පවසනවා. මේ වසංගතයේ සමාජගත වීම පිළිබඳව නිර්ණායක සපයන්නට හොඳම අවස්ථාවක් දැන් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෝ. ඔවුන් එහා මෙහා යාම පිළිබඳව නීත්‍යානුකූලව හොයාගන්නට පුළුවන් කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ගෙන්වත් කියන්නට පුළුවන් අහවලාට ඇදිලා තියෙන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා මේක බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ වෙන දාමය මෙන්න මේ වගේ. එහෙම නැත්තම් මේක සමාජගත වෙලා නැහැ කියන පදනම තවදුරටත් පවත්වා ගැනීම ඉදිරියේදී රටේ භයානක තත්ත්වයක් ඇති කරනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අදහස් පළ කළා. මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එක එන්නතක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. හදිසි අවස්ථාවකදී පාවිච්චි කිරීම සඳහා එය සුදුසුයි කියලා. කොවැක්ස් පහසුකම යටතේ අපිට එන්නත් වලින් කොටසක් ජනවාරි මාසයේ අගභාගයේදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අපේ රටේදී එන්නත ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් පළමු වාරය අද ආරම්භ වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 50% ඉක්මවා තිබූ බවයි. නව වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පෙබරවාරි 2 වන සතියේ සිදු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 2021 වර්ෂය සඳහා වන පළමු පාසල් වාරයේ අධ්‍යයන කටයුතු අද උදෑසන ආරම්භ වුණා. මෙලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වුණේ බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල්වල 2 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වායි. පාසල් ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සිසුන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දී තිබුණා. එම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මව්පියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඒ අනුව සිසුන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පාසල් වෙත පැමිණි අයුරු දක්නට ලැබුණා. මම ගොඩාක් කාලෙකින් ඉස්කෝලේ ආවේ ඒ හින්දා මට හරි සතුටුයි. ගොඩක් ළමයි ඇවිල්ලා තියෙනවා. ඉස්කෝලෙන් ලැබීම ගැන ගොඩක් සතුටුයි. අතරම සතුටුයි ගෙදරට වෙලා ඉඳලා එපා වෙලා තිබ්බේ. අද හිතුවට වඩා ගොඩක් ළමයි ඇවිල්ලා තියෙනවා. මේ අතර අද දිනේ පාසල් සිසුන්ගේ පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සමස්තයක් ලෙස අද දිනේ සිසුන්ගේ පැමිණීම වාර්තා වී තිබුණේ 51% ලෙසයි. උතුරු පළාතේ පාසල් සිසුන්ගේ පැමිණීම 37%ක්, උතුරු මැද පළාතේ 47%ක්, මධ්‍යම පළාතේ 55%ක්, වයිම පළාතේ 64%ක්, සබරගමු පළාතේ 54%ක්, ඌව පළාතේ 71%ක් ලෙස සිසුන්ගේ පැමිණීම සටහන් වී තිබුණා. දකුණු පළාතේ පාසල් 6ක් අද විවෘත නොවූ අතර විවෘත වූ පාසල්වල සිසුන්ගේ පැමිණීම වාර්තා වූයේ 46%ක් ලෙසයි. නැගෙනහිර පළාතේද පාසල් 32ක් අද විවෘත නොවූ අතර විවෘත වූ පාසල්වල සිසුන්ගේ පැමිණීම 38ක් ලෙස වාර්තා වුණා. මේ අතර සමස්තයක් ලෙස ගුරුවරුන්ගේ පැමිණීම වාර්තා වී තිබුණේ 88%ක්. විශේෂ හේතු නිසා පාසල් ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරි වෙලා තිබෙනවා. සමහර පාසල්වල පන්ති විශාල සංඛ්‍යාවක් ශිෂ්‍යයන් සිටින නිසා යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. කාණ්ඩ දෙකකට බෙදලා පන්තිය
ඒ පාසල් වල වැඩ කරගෙන යන්නේ කියලා. සමහර පාසල් වල දෙමව්පියන් අහලා තියෙනවා සෙනසුරාදා උදේ දරුවන් පාසල් වලට එවන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රමාණය උනන්දුවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ පවා මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන තත්ත්වයක් තුල පාසල් පද්ධතියේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්න අපිට තියෙනවා. ඒක නිසා ඒව සම්බන්ධයෙන් අන්තර් සම්බන්ධීකරණය අධ්‍යාපන අමාත්‍යාංශය අදාගත යුතු අඩුම තරමේ අපිට පාසල් ළමයෙකුට මාස්ක් එකක්වත් දෙන්න පුළුවන් වෙලා නැහැ 2021 අවුරුද්දේ පාසල් ආරම්භ කරනකොට. දේව ලබා දෙන්න වැඩ පිළිලක් නැහැ. අපි දැක්කා ඊයේ දවසෙත් කිව්වා ප්‍රවාහන මාධ්‍යයන් වැඩි කරලා තියෙනවා කියලා. නමුත් එවැනි ප්‍රවාහන මාධ්‍යයන් වැඩි කිරීමක් ගැන අපිට වාර්තා වෙලා නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් හදන්න කියන එක. අපි කලාප අධ්‍යක්ෂකතුමන්ලට අවසරය දීලා තියෙනවා. ඒ අයට අවශ්‍ය විදිහට ඒ තමන්ගේ කලාපයට අවශ්‍ය බස් ප්‍රමාණය වැඩි කරගන්න නම් ඒ අයට ළඟමට කතා කරලා ඩිපෝ මැනේජර්වරුන්ට කතා කරලා ඒ අයට තවදුරටත් මේක වැඩි කර ගැනීමෙත් හැකියාව තියෙනවා. කෙසේ වෙතත් පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. නමුත් අද දිනේදී අපි දැක්ක ළමයි ප්‍රමාණය යම් මට්ටමකට ප්‍රවර්ධනය වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන ඉදිරි සතියේ සම්පූර්ණ ළමයි එයි කියලා. හැබැයි මෙතනදී පොඩි ගැටලුවකට තියෙනවා. දෙමාපියෝ දැන් මේ වෙනකොට ළමයි දවස් අධ්‍යයනයෙන් අධ්‍යයනයේ කොටස් වශයෙන් පවත්වන්නේ. ඒ නිසා දෙමාපියෝ කොටස ළමයි ගෙනියනවා පාර බස් වල. ඒක කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මොකද හේතුව අපි මාස 8ක් හැකියාව නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියටත් අපිට මේ විදිහට කරන්න උනොත් අපි සම්පූර්ණ ශේෂ්ත්‍රයෙන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. අද මගේ බස් එකේ ආවේ ළමයි 8ක් වගේ තමයි. කොහොම අසීරුතාවෙන් තමයි මේ සේවය කරන්නේ. මේ අතර පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි දරුවන් පිරිසක් යලිසිය නිවෙස් වෙත රැගෙන යාමට සිසුන්ගේ මව්පියන් කටයුතු කර තිබුණා. ඒ මදුරන්කුලිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් පිරිසකගේ දරුවන් එම පාසලට පැමිණ තිබීම හේතුවෙන්. දරුවෝ ගෙනියන්නේ මේව තියාගන්න බෑනේ බයනේ. මොකද්ද හේතුව? කොවිඩ්-19 තියෙනවා කියලා කියනවා බයයි. අපිට මේ ඇවිල්ලා ඉන්නේ ළමයි අරන් යන්න. මොකද මේ වෙනතුරු ඒ සම්බන්ධ සාධාරණ කිසිම විසඳුමකට ඇවිල්ලා නැහැ. ඉතින් අපිට තියෙන එක විසඳුම ළමයි අරන් යන එක. පාසල් අවට දුරස්ථ භාවයෙන් නොතකමින් කටයුතු කළ මව්පියන් පිරිසකට පොලිසිය මෙලෙස අවවාද කළා. පාසල් යන දරුවෝ මේ සඳහා කැපවෙන දෙමව්පියෝ හොඳින් කල්පනා කරන්න මේ සාර්ථකත්වයේ මත තමයි පාසලට කවදාකවත් නාපු පළවෙනි ශ්‍රේණිය අපි බලාපොරොත්තු වෙච්ච විදිහට පෙබරවාරි මාසයේ දෙවැනි සතියේත් බස්නාහිර පළාතේ අපොස සාමාන්‍ය පෙළට පෙනී හිටින දරුවෝ ටික 25 වෙනිදාට බලාපොරොත්තු වෙච්ච විදිහට සෞඛ්‍ය නිර්දේශ මත විවෘත කරගෙන සමස්තයක් වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය දින නියමගත කරගත් පරිදි අපිට ඒ කටයුත්ත ඉටු කරන්න වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ හැමදෙනාම තමන්ගේ වගකීම විශේෂයෙන් දෙමව්පියෝ මේක හොඳින් තේරුම් අරගෙන තියෙනවා. අධ්‍යාපනය ඔබේ දරුවා වෙනුවෙන් තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ කටයුතු සියල්ලම මේ විදිහට මහන්සි වෙලා ඉටු කරන්නේ. පාසල් විවෘත කිරීම සිදුවිය යුත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගැටඹේ ඓතිහාසික රාජෝපනාරාම විහාරස්ථානය වෙත පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඇත්ත වශයෙන්ම රවුෆ් හකීම් මැතිතුමාගේ තත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. දයාසිරි ජයසේකර මැතිතුමාගේ තත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. මහජන මන්ත්‍රීවරු හැටියට අපිටත් බරපතල ගැටලුවක් තිබෙනවා. අපිට ගෙවල් අස්සර ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපිට සිද්ධ වෙන ජනතාව අතරට ගිහිලා ජනතා ප්‍රශ්න වලට සවන් දෙන්න. අපි මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නේ ලොකු අවධානමක් තුළ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉඩ ලබා දෙන්නට ඕන. ජාතික ආරක්ෂාව රැක ගනිමින් බෙදුම්වාදී නොවන, ත්‍රස්තවාදී නොවන වෙනත් සියලුම අදහස්වල අපේ රට තුළ ඉඩක් තිබිය යුතුයි. සමාජයේ පැත්තන් වල කොරෝනා රෝගී මතුවෙනවා සාමූහික පරිසරයේදී. අද පාසල් පටන් ගැනීමට තත්ත්වයක් දිනය කෙසේ වෙතත් අපි විශ්වාස කරන අපේ පාසල් පද්ධතිය බසා තබන්නට බෑ. හැබැයි විවෘත කිරීම සිදුවිය යුත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අරගෙන. අපේ GLP සමාජතුමා කියනවා එම පාසලකටම අදාළ ප්‍රතිපාදන යවලා තියෙනවායි කියලා. නමුත් බොහෝ තැන්වලින් නැගෙන මැසවිල්ල තමයි ප්‍රමාණවත් සැනිටයිසර් නැහැ. අත්සෝදන්න බේසන් ස්ථාපනය කිරීම සිදු වෙලා නැහැ. සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ කට්ටල හිගයක් තිබෙනවා. ඒ වගේම ලොකු ගැටලුවක් තියෙනවා. මම දන්න විදිහට තවම නිලැඳුම් වැඩසටහන හරියාකාරව රට වටේම ක්‍රියාත්මක වෙලා නැහැ. රට ආරක්ෂා කර ගැනීමට පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම පෙරමුණ සංවිධානය කරන සොරි කවුද දිනුම් සම්මන්ත්‍රණ මාලාවේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
ජනතාව අපේක්ෂා කරා නම් විකිණීම වළක්වන්න කියලා ඒ වෙනුවට විකුණන තන්ට ආණ්ඩුව යමින් තිබෙනවා. ඒ නිසා ජනතාව පරාද වී තිබෙනවා, අදානි දිනලා තිබෙනවා. ජනතාව පරාද වී තිබෙනවා, චීන සමාගම් දිනලා තිබෙනවා. ඒ නිසා සෝරි ජනතාව පරාදයි දිනලා තියෙන ඒගොල්ලෝ. පරිසරවේදීන්ට අවංක නැහැ, වැලිසා පස් ජාවාරම් කරුවන්ට අවංකයි. නීතියට අවංක නැහැ. ඔව් අපරාධකරුවන් බේරන්න අවංකයි. පාර්ලිමේන්තුව ගත්තොත් තවදුරටත් අදාළ නැහැ. මොකද 20 සංශෝධන අරන් සියලු බලය ජනාධිපතිවරයා අතට අරගෙන ඉවරයි. අනුර යාපා, එස්.බී. සානායක, මහින්ද සමරසිංහ, විජේදාස රාජපක්ෂ වගේ කණ්ඩායමක් ඉන්නවා ඇමතිකම් තිබිලා නැති වුණු. ඒගොල්ලෝ කිඳිරික ගායින්. සී.බී. රත්නායක, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දයසිරි ජයසේකර වගේ එහෙම කණ්ඩායමක් ඉන්නවා ඇමතිකම ලැබිලා ප්‍රමාණවත් නෙවෙයි. තව කණ්ඩායමක් ඉන්නවා වියත් මගේ අය. ඒගොල්ලෝ තමයි රට පාලනය කරන්න කියලා ඒගොල්ලෝ හිතුවා. හැබැයි අද පාර්ලිමේන්තුව අන්තිම පේලි දවසට විනාඩි 4ක් කතා කරලා මේ මහාචාර්යවරු ආචාර්යවරු නිදි කිරකිර ඉන්න පව්. තව කණ්ඩායමක් නම් ඔය බදුල්ලි, මතුගම, මොනරාගල වගේ පැති වලින් ආපු පළාත් සභා. ඒ අය මෙලෝ දෙයක් නැහැ. හූ කීකේ හෙට යනවා, හූ කීකේ මෙහෙට යනවා පාර්ලිමේන්තුව ඇතුළේ. ඒක තමයි වෙලා තියෙන පාර්ලිමේන්තුව. ඒ නිසා දැන් අපේ අරගලයේ ඉතා කුඩා වේදිකාවක් තමයි පාර්ලිමේන්තුව. ඒ නිසා අද රටට අවශ්‍ය වී තිබෙනවා පාර්ලිමේන්තුවෙන් එළියේ විපක්ෂයක්. 2018 ඔක්තෝබර් බලපෙරළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිතුරෙන් ඉල්ලා අසූයේ නම් පාස්කු ප්‍රහාරය පවා වළක්වා ගැනීමට හැකියාව තිබූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් අදාළ ලිපියෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ද හින්දු පුවත්පත සමග පැවැත් වූ සාකච්ඡාවේදී සිදු කළ ප්‍රකාශ හිටපු රාජ්‍ය නායකයෙකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැනි කීර්තිමත් පක්ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශ දැක තමා පුදුමයට පත් වූ බව සිය ලිපිය අරඹමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කර තිබෙනවා. එම සාකච්ඡාවේදී ඇය තවදුරටත් පක්ෂයේ නැහැ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සත්‍ය වීමට නම් තමා පක්ෂයෙන් ඉල්ලා අස්වී හෝ පක්ෂය විසින් තමා සමාජිකත්වයෙන් නිර්පා හැර තිබිය යුතුව තිබෙන බව සඳහන් කර තිබෙනවා. වැඩිම කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව නොදැන සිටින බව රටට පෙන්වීමට සිදුවීම කනගාටුවට කරුණක් බවද මෙම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. 2018 වසරේ ඔක්තෝබර් බලපෙරළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළ අවස්ථාවේ ජනාධිපති ධුරෙන් ඉල්ලා අස්වූයේ නම් පාස්කු ප්‍රහාරය පවා වළක්වා ගැනීමට හැකියාව තිබූ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙනවා. එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ධුරේ කටයුතු කරන්නේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවද එම ලිපියේ සඳහන්. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය ලිපිය අවසන් කර ඇත්තේ අහිංසක පාක්ෂිකයන් රවටමින් පක්ෂය විනාශ කිරීම නවතා නව කණ්ඩායමකට නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාමට ඉඩදීම සඳහා වහාම පක්ෂ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින් පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන බලපෑම් මත සිරගත කරන පුද්ගලයින්ට සාධාරණයකට විය යුතු බව රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා පවසනවා. මේ අතර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. දැන් දේශපාලන සිරකරුව කියලා කිව්වේ කවුද? අපි තමයි කිව්වේ. ඒකනේ ඇත්ත. දේශපාලන සිරකරුව හිටියා. බැසි රාජපක්ෂ අපේ ජාතික සංවිධායකතුමා. නාම රාජපක්ෂ අපේ මන්ත්‍රීතුමා. ඊට පස්සේ යෝෂිත රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගමන්පිල මේ වගේ බර ගානක් හිටියානේ. හරි ඊළඟට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා. මේ ඔක්කොම අය. ඒතකොට දැන් මහා සංඝරත්නය. ඒතකොට බුද්ධ්‍යංශය. ඊළඟට අර රණවිරුවා ඉස්සෙල්ලාම නිදහස් කිරුවා. ඉතින් ඒ නිදහස් කරනකොට කියනවා සිරකරුව නිදහස් කරන යුගයක් කියලා ඇල්ලා. හරි ඊළඟට ඒ සිරකරුවන් බවට පරිවර්තනය කරන්න පත් කරපු ශානි අබේසේකර මේ ටෙලිෆෝන් කෝල් දුන්න මේ අය වෙනුවෙන් මේ හරෙන් ප්‍රනාන්දුලා මේගොල්ලෝ ගිහලා ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී හිටිනවා. ඉතින් මේක අපි පිළිගන්නවා. ඉතින් මේ සාධාරණත්වය ඉටුවිය යුතුයි. ගිය ආණ්ඩුවෙන් දේශපාලන පරිගණනට ලක් වූ හැම කෙනෙක්ටම සාධාරණත්වය ඉටුවිය යුතුයි. අපේ විපක්ෂයේදී මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා টොප් 10 කියලා හැදුවා. ඒක අපි CID එකට දුන්නා. ඒ වගේම අල්ලස්සකට ගිහිල්ලා මේ පරීක්ෂණ කටයුතු කරන්න කියන ඉල්ලීම කළා තියෙනවා. අපි අද රජයේ බලයට ආවා කියලා ඒවා එහෙම් පිටින් නවතින්න බෑ. ඒ වගේම
අපි මතක් කරන්න ඕනේ දෙයක් තමයි හඬපට ගැන. හඬපට තුල මේ රටේම ජනතාව දැක්කා රංජන් රාමනායක මන්ත්‍රීවරයා කාටද කතා කරේ කියන එක. ඒ වගේම මේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාලා කතා කරපු දේවල්, විනිශ්චයකාරවරුත් එක්ක කතා කරපු දේවල්, ඒ වගේම වෙනත් නිලධාරීන් එක්ක කතා කරපු දේවල් අද මුළු රටම දැනගෙන තියෙනවා. ඒ හින්දා අපි මතක් කරන්න ඕන දෙයක් තමයි මේ කතා කරපු එක අස්සක තිබ්බ කෙනෙක් තමයි අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුමින්ද සිල්වා මැතිතුමා. එතුමාගේ නඩු තීන්දුව ගැන එදා නඩු තීන්දුවට කලින් පාර්ලිමේන්තුවේ රංජන් රාමනායකලා ඒ නඩු තීන්දුව එදා ප්‍රකාශ කරා. හැබැයි අපි අධිකරු ජනාධිපතිතුමාට අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු අත්සන් කළා දුන්නා මේ වෙනුවෙන් සාධාරණීකරණයක් කරන්න කියලා. මොකද පළමුව වෙඩි වැදුනේ දුමින්ද සිල්වාට. එහෙනම් දුමින්ද සිල්වා අතින් ಭಾರತ ලක්ෂ්මන් මැතිතුමා ඝාතනය උනේ නැහැ කියන සහතිකය එතනම තියෙනවා. එහෙනම් මේ රජයක් විදිහට අපි අධිකරු ජනාධිපතිතුමාට ඉල්ලන්නේ පහුගිය කාලේ දේශපාලන බලපෑම් මත එක එක අයගේ ඌමනාව මත ඒ දිනුන නඩු තීන්දුව වෙනුවෙන් නැවත වතාවක් දෙපාරක් තුන්පාරක් හිතලා ඒ කටයුතු කළා. මේ වෙනුවෙන් අපි අර එදා ස්වාමින් වහන්සේගේ නමකට අප දුන්නා වගේම අපි ඉල්ලීමක් කරනවා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට ඒ අපේ ලබා දෙන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිතුමාගෙන් අපි කරනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ජාතික ව්‍යාපාරයක් පිහිටුවා ගැනීම අතපස්සරුවේ කොළඹදී සිදු කෙරුණා. ඒ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති රැසක එකමුතුවෙන්. වරායට අනුබද්ධ වෘත්තීය සමිති 23ක් සහ සිවිල් සංවිධාන රැසක් එක්ව පිහිටුවාගත් මෙම ව්‍යාපාරය නම් කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලෙසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජාතික සංවිධාන එකමුතුව, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැනි දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ද මේ සඳහා එක්ව සිටියා. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක්ද මෙම ජාතික ව්‍යාපාරයට සහාය පළ කර තිබෙනවා. අපේ රටේ ස්වභාවික සම්පත් වලට අපි කිව්වේ ජාතික සම්පත්. මේ වරාය කියන්නේ සංගික දේපල. ඒක ජනතාව සතු සම්පතක්. මේ සම්පත පමණක් නෙවෙයි දැන්. අපේ ජල සම්පතට තර්ජනයක් තියෙනවා. අපේ වන සම්පතට තර්ජනයක් තියෙනවා. පොස්පේට් නිධිය සම්පතට තර්ජනයක් තියෙනවා. ඒ වගේම මන්නාරන් දෝනියේ තෙල් නිධි 9ක් තියෙනවා. ඒකට තර්ජනයක් තියෙනවා. තර්ජන ගොඩක් මැදි උනුරු පිරිසක් අපිට හොරෙන් පුළුවන් තරම් අලෙවි කරන්න යම් රහස් කටයුතු සිදුවන බව මා දන්නවා. මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න උසස් මෙයයි සම්මත නිලධාරීන් පමණක් නෙවෙයි, ඊටාම සාමාන්‍ය නිලධාරීන් පවා තමන්ගේ මව්බිමට එරෙහිව කිසියම් සිද්ධියක් සිදු වෙනවා නම් රහසේ කෙසේ හෝ ඒක පන්සලට ගෙනත් දීලා යනවා. සමහර විට මටම පුදුමයි. ඔය මහා ලොකුවට කාමරවල රහසේ දොරවල් දාගෙන තුවක්කු දාගෙන කරන සාකච්ඡාව අපි ළඟට එනවා. විදේශීය රටවල් වලට සිනාවක් දෙන අතරේ අපේ රටේ ජනතාවගේ ඇසට කඳුලක් දෙන්න එපා කියලා මේ ආණ්ඩුවට අපි කියනවා. එක පැත්තකට ජපානය, තව පැත්තකට ඉන්දියාව, තව පැත්තකට ඇමරිකාව, තව පැත්තකට චීනය. මේ මැච් එකේ පන්දුව බවට අපිපත් කරලා තියෙනවා. පවතින වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක වාන්දුරටු විවෘත කර ඇති බැවින් පහත් බිම වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය එළඹෙන සඳුදා දක්වා පැවතිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24දී වැඩිම වර්ෂාපතනය මිලිමීටර 140ක් ලෙස වාර්තා වුණේ බඩකලපුව නවකිරියාරු ජලාශය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඊට අමතරව ඉයන්කුළුම් ප්‍රදේශයටද මිලිමීටර 108ක වර්ෂාපතනයක් ඇදහැලී තිබුණා. පවතින වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක වාන්දුරටු මේ වන විට විවෘතව පවතිනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරටු විවෘත කිරීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටපත් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මණම්පිටිය ගල්ලැල ප්‍රදේශයට සුළු ගංවතුරු තත්ත්වයක්ද බලපා තිබෙනවා. පවතින ජලගැලීම් තත්ත්වයේ හේතුවෙන් සෝමාවතියේ දිග්ගල් ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වීම නිසා එම මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව පිටාර මට්ටමේ පැවතීම හේතුවෙන් ජලාශයේ එක් ප්‍රදේශයක වන අලිරංචුවක් සිරවී සිටින ආකාරය මෙලෙස දැකගත හැකි වුණා. කලාවැවේ හදිසි වාන්දුරටු දෙකද අද පෙරවරු 10:30 සිට අඩි 10 බැගින් විවෘත කර තිබෙනවා. එමගින් කලාවට උදාහරණ ජල ප්‍රමාණය තත්පරයට ගණාඩි 10,112ක්. හදිසි වාන්දුරටු විවෘත කිරීම නිසා කලාවැව අවකන මාර්ගයේ අවකන විහාරය අසරින් මාර්ගයේ ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. රාජාංගන ජලාශයේ වාන්දුරටු 6ක්ද මේ වන විට විවෘතව පවතිනවා. රාජාංගන ජලාශයෙන් කලාවට මුදාහැරෙන ජල ප්‍රමාණය තත්පරයට ගණඩි 4,645ක්.
ඒ අනුව කලාවේ ජලමට්ටම ඉහළ යාමෙන් වනාත විල්ලුව සහ කරවලගස් වැව ප්‍රදේශවල පහත් වීම ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පවතින අයහපත් කාලගුණය නිසා රාජාංගන ජලාශය වාන්දොට්ටු මේ වන විට විවෘතව පවතිනවා. ඒ හේතුවෙන් කලාවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් වනාත විල්ලුව හරහා පර මන්නාරම් මාර්ගයේ මේ ආකාරයෙන් යටි තිබෙන ආකාරය තමයි දැක් ගන්නට පුළුවන්. තබ්බුව ජලාශයේද වාන්දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණනාඩි 950ක ජල ප්‍රමාණයක් නාන්නෙරියෝයට මුදා හැරෙනවා. කවුඩුණු ජලාශයේද වාන්දොරටු 4ක් අද පස්වරුවේ අඩිය බැගින් විවෘත කෙරුණා. කවුඩුල ජලාශයට දොර 9 හරහා ජලය ලැබෙන නිසා ඒ ජලය පාලනය කිරීමට සමා දැන්ට වාන්දොරවල් ඇරලා තියෙන්නේ. ඉදිරියේදී වර්ෂාව වැඩි වුණොත් එහෙම අපිට තව දොරවල් අරින්න වෙනවා. සෝදිසියෙන් ඉන්න කියලා තමයි පණිවිඩ දෙන්න තියෙන්නේ. මේ අතර අංගමුව ජලාශයේද වාන්දොරටු 2ක් විවෘත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. අඹකළුව ජලාශයේද වාන්දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් මීයෝයට ජලය මුදා හැරෙනවා. ඉරණමඩු ජලාශයේද වාන්දොරටු මෙලෙස විවෘත කෙරුණා. මේ වර්ෂාපතන තත්ත්වය බොහෝ විට අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුලත් අපි අපේක්ෂා කරනවා සාමාන්‍යයෙන් 18 වෙනිදා දක්වාම මේ තත්ත්වය ප්‍රමාණාත්මකව අඩු වැඩි වෙමින් පවතින ලක්ෂණ තමයි අපිට ජනතාවට මතක් කරගන්න තියෙන්නේ. අත්අඩංගුවටගත් ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ට අප ලබා නොදෙන ලෙස ETI තැන්පත්කරුවන් ඉල්ලා සිටිනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. මහ බැංකුව මගින් මේ අයට දැනුවත් කරලා තියෙනවා තමන් සතු පෞද්ගලික දේපොළ සියල්ලක්ම ETI සමාගමට පවරන්නයි කියලා. මේ සමාගමට මේ සමන් සතු සියලුම දේපොළ පැවරුවා නම් ඇත්ත වශයෙන්ම අද මේ ETI තැන්පත්කරුවන් මේ තරම් අසරණ තත්වයකට වැටෙන්නේ නැහැ. ජනාධිපති කොමිසමේදී අපිට දැනගන්න හම්බ වුණා වංචනික ලෙස ගිණුම් ලිපි ලේඛන පොත්පත් දෙකක් සකස් කරගෙන ගිහිල්ලා තියෙනවා වංචනික ක්‍රියාව සිද්ධ කරන්න. මෙවැනි වංචනික ETI අධ්‍යක්ෂක මණ්ඩලයක් නිසා මේ රටේ ජනතාවට මූල්‍ය ආයතනවල තියෙන විශ්වාසනීයත්වය සදාටම කුණු කුඩේට වැටෙනවා. මහ බැංකුවට එක ගිණුමක් පෙන්නෙමින් තමන්ගේ සුඛ විහරණය සඳහා තැන්පත් මුදල් වෙන පැත්තකින් අරගෙන තමන්ගේ ගෙදරට යවපු අය තමයි මේ ඉන්නේ. හොරුන්ගේ හොරු කම්බ හොරු. ඒක නිසා මේ අයට අප නොදීම සඳහා ගරු ජනාධිපතිතුමාට කියා සිටිනවා මෙච්චර මෙපමණ කෝටි 33000ක මුදලක් වංචා කරපු මේ ETI අධ්‍යක්ෂකවරුන්ට අප පනතේ 14 වෙනි වගන්තිය ප්‍රමාණවත් මදිද මේ අයට අප නොදී සිටීමට. මේ අය මාස 3කටවත් අවම වශයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුල් නොකළොත් මේ අයගේ ඇතුලේ තියෙන සල්ලි 7-5ක් එළියට ගන්න බැරි වෙනවා. ඒ නිසා 9557 ETI තැන්පත්කරුවන් වෙත මම මේ කරන ආරාධනය අපේ සල්ලි ගන්න ඕනේ. ඒ නිසා 9557ම හෙට අධිකරණ භූමියට එන්න. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සේවා විශ්‍රාම වැටුප කප්පාදු කර ඇතැයි අවුරුදු 12ට පෙර විශ්‍රාම ගිය ආබාධිත රණවිරුවන් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් චෝදනා කළා. ජාතික රණවිරු බලවේගයේ ලෙස කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කළේ තම පාරිතෝෂිත දීමනාද මෙතෙක් නිසි පරිදි ගෙවා නොමැති බවයි. සේවා විශ්‍රාම වැටුපට ඇර ලැබෙනවා අපිට දුබලතා විශ්‍රාම වැටුපක් කියලා. දැන් ඒකෙන් අඩු වෙලා ඒ කියන්නේ මේ දෙකම එකට සංශෝධනය කළා මේ වැඩියෙන් ගෙවුවා කියලා මාස 60කින් කපා ගන්නවා කියලා 2000කට කිට් වෙන මගේ යඩුවේ. එතකොට පමණක් කට්ටියට 3000 පමණක් කට්ටියට 4000. ඊළඟට සේවා විශ්‍රාම ගියාට පස්සේ ලැබෙනවා පාරිතෝෂිත දීමනාව. එතකොට මේ ෆෝම් එකේ තියෙනවා අපි පුරවල සම්පූර්ණ බාර දීලා තියෙනවා. දැනට මම අවුරුදු 4ක් විතර වෙනවා. එතකොට ඒක ලැබෙන්නේ නැහැ. ඒව නොදී අපි තියෙන එකක් කපා ගන්න තමයි දැන් මේ විශ්‍රාම වැටුප් එකේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කරන්නේ. මම හිතන විදිහට විශ්‍රාම වැටුප් එකේ අධ්‍යක්ෂකතුමාට හිතෙනවා ඇති නැවතත් ආපහු ආබාධිත රණවිරුව පිටකොටුවට දාලා එක්ක මේ රජයට මොකක් හරි මඩ පාරක් එල්ල කරන්න රණවිරු ජනාධිපති කෙනෙක් ඉද්දී රණවිරුව ටික පාරට බැහැලයි කියලා කියන්න වෙන්නේ නැති සමහර විට ඒක අපිට දන්නේ නැහැ මොකද්ද කියන්නේ. රාජ්‍ය බැංකුවලින් වගේම පෞද්ගලික බැංකුවලින් ණය අරන් තියෙනවා. ඒවා දැන් මාස 3ක් ඇරියස්. මේ මිනිස්සු අපිට හැම වෙලාවෙම කතා කරනවා කරදර කරනවා. අපි අසන්න වෙලා ඉන්නේ. මට කිසිම වැඩක් කරගන්න බෑ. යුද්ධය නිසා අපිට මේ සාපෙලත් අපරාධයට වැදගත් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න සඩලන වැටුපක් අපිට හදලා දෙන්න. අපිත් මේ රටේ නීත්‍යානුකූල පුරවැසියෝ විදිහට මේ හිටිය මිනිස්සු නෙමෙයි. අපි මේ දුක කියන්න අපිට තැනක් නැහැ. ජනාධිපතිතුමනි බෙල්ලේ වැලදා ගන්න ඇරෙන්න කිසිම දෙයක් කරන්න නැහැ. මේ දුකෙන් අපි නිදහස් කරලා දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලනවා.
තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තිය සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකා රතුකුරු සමාජයේ හා එක්ව කොල්ලුපිටිය බම්බලපිටිය සහ කිරුළපන යන පොලිස් ස්ථාන විසබීජහරණය කිරීම අද සිදු කෙරුණා. කූට ලේඛන සැකසීම බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ගෙනීම හා ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා යටතේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා 90ක් ගොනු කෙරුණා. අධිචෝදනා බහර දීමෙන් පසු සම්පායෝ ඇතුළු සැකකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ලැප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු NS හපුආරච්චි මහතා නියෝග කළා. යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ සැමරුම් ස්මාරකයේ ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ මාරාන්තික උපවාසයට සහාය පළ කිරීමක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරුණා. මේ අතර ඉවත් කෙරුණු මුල්ලිවයිකල් සැමරුම් ස්මාරකය නැවත ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අද පෙරවරුවේ මුල්ගල් තැබීමත් සමග දින දෙකක් පුරා පැවති සිසුන්ගේ මාරාන්තික උපවාසය අවසන් වුණා. මිනිසුන් විසින් පරිසරයට බැහැර කරන පොලිතින් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය මහවැලි ගංගාවේ තැන්නේ කුඹුර පාලමාසල එක්රැස් වී තිබුණේ මෙලෙසින්. රටවටා හිරු. එසමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. යළිත් හමුවෙමු හෙට මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.